හරිනේ. ඊට පස්සේ අපි ඔය ටියුට් එකේ තියෙන ඒවා ටික පොඩ්ඩක් හොයන්න බලන්න. මේකේ අපි කතා කරපුවම තමයි තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඔයාලා මෙන්න මේක ලියාගෙන ඉන්න ඕනේ. ඔය යට තියෙනවානේ මේ සාපේක්ෂ අනුක ස්කන්ධ සොයන්න කියලා. සාපේක්ෂ අනුක ස්කන්ධ සොයන්න ඉස්සෙල්ලා මේ වගේ සාපේක්ෂ අනුක පරමාණුක ස්කන්ධ දැනගෙන ඉන්න ඕනේ. ඒතර මේකේ තියෙනවා ජලය. ඒ කියන්නේ මේකේ අපි දැනගෙන ඉන්න ඕනේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ අනුක පරමාණුක ස්කන්ධ. හයිඩ්‍රජන් වල 1යි. ඊට පස්සේ ඔක්සිජන් වල 16යි. ඊට පස්සේ තියෙනවා මේකේ කාබන් වල 12යි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඊට පස්සේ නයිට්‍රජන් මේකේ තියෙනවා නයිට්‍රජන් වල 14යි. ඊට පස්සේ තව තියෙනවා මේකේ සල්ප වල 32යි. ඊට පස්සේ මේකේ තියෙන ඇලුමිනියම් වල 27යි කියවනේ ඉතින් 27යි. ඒතර මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕනේ. මේ දැනගෙන ඉන්න ඕනේ කියලා අපි පාඩම් කරන්න ඕනේ නැහැ. විභාගෙට දීලා තියෙන්න ඕනේ ඔය ටික. හරි? ඔය අනිවාර්යෙන් දෙනවා. ඊට පස්සේ යටට ඒ තියෙන ඒ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අණුක ස්කන්ධ හොයාගෙන යන්න. ඒ තියෙන ඒවා ටිකේ සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාගෙන යන්න. අර මම කියපු විදිහට ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා පිළිවෙල වලට පෙන්නන්නම්. ඔය පොතේ තියෙන පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලින් පුරුදු වෙන්න මේ විදිහට. H2O වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ගියපුවාම මේකේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. මේ විදිහට පුරුදු වෙන්න. මේ විදිහට පුරුදු වුණාන් පස්සේ අන්තිමේට ඔයාලට හොඳට පුරුදු වුණාම මෙන්න මේ කොටස අයින් කරන්න පුළුවන්. මේ කොටස අවශ්‍ය නැහැ. අන්තිමේදී විභාගෙට එනකොට මේක වෙනම ප්‍රශ්නයක් එන්නේ නැහැ ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා. ඒක සාමාන්‍යයෙන් වෙන ප්‍රශ්නයකට අපිට හොයාගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේක කටුවට තමයි හදලා ගන්න වෙන්නේ. වෙන ප්‍රශ්නයකට උත්තර ලියනකොට මේක හොයාගන්න අවශ්‍ය වෙනවා. එතකොට වෙනම කටුවකට හදලා ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේකෙදි ජල අණුව මෙන්න මෙහෙම ලියුව හැකියි අපිට. ඊට පස්සේ 1 ගුණ කිරීම 2 එකතු කිරීම 16 ගුණ කිරීම 1. ඊට පස්සේ ලියනවා මේක මේ පියවරක් ගන්න පුළුවන් ඕනනම් 16 18යි. ඊට පස්සේ දැන් විභාගෙට එහෙම ආවම මේක මේ කියන්නේ සාමාන්‍ය ඔක හොඳට පුරුදු වුණාම ඔයාලට මෙන්න මේ උඩ පියවර අයින් කරලා දාන්න පුළුවන්. මේක අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟට හොයන්න තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ නයිට්‍රජන් සල්ෆියුරික් අම්ල ඊට පස්සේ ඇලුමිනියම් සල්ෆේට්. එතකොට මේකේ හොයන්න තියෙන්නේ ජල අණුවේ ඉස්සෙල්ලාම හොයන්න තියෙනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වල හොයන්න තියෙනවා. ඊට පස්සේ නයිට්‍රජන් වල හොයන්න තියෙනවා. ඊට පස්සේ සල්ෆියුරික් අම්ලය හොයන්න තියෙනවා. හරි සල්ෆියුරික් අම්ලයේ සූත්‍රය තමයි මේක.
මේ සූත්‍රය එහෙමනම් මතක තියාගන්න. මේවා මතක තියාගන්න. සල්ෆියුරික් අම්ලයේ සූත්‍රය. ඊට පස්සේ ඇලුමිනියම් සල්ෆේට් Al2SO4. මේක දාලා තියෙන්නේ මේක පොඩි වැරද්දක් වෙලා තියෙනවා. Al2SO4 twice කියලා දාලා තියෙන. ඒකේ වරහණක් දාලා දෙක දාලා තියෙන. දෙක නෙමෙයි තුන එන්න ඕන. මොකද ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩයක් කියන්නේ. මම මේක පැහැදිලිව ලියන්නම් මේ පැත්තේ. Al2SO4 3. ඔන්න ඔය ටිකේ තමයි හොයන්න කියලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වල හෙව්වොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් වල බැලුවොත් එහෙම කාබන් වල 12යි. ඔක්සිජන් වල 16යි. උත්තර එනවා 12 ගුණ කිරීම 1 එකතු කිරීම 16 ගුණ කිරීම 2. එතකොට 44ක් කියලා උත්තරේ එන්න. 44ක් කියලා උත්තරේ. නයිට්‍රජන් කියන්නේ නයිට්‍රජන් එක පරමාණුක ස්කන්ධය මේකේ දීලා තියෙන්නේ 14යි කියලා. නයිට්‍රජන් එක පරමාණුක ස්කන්ධය 14යි නම් නයිට්‍රජන් දෙකක් වුණාම ඔයාලට උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ 28ක් කියලා. මේකේ 28ක් කියලා උත්තරය ඇවිල්ලා තියෙන්නේ. නයිට්‍රජන් වල 28ක් කියලා උත්තරය ඇවිල්ලා තියෙනවා. මොකද නයිට්‍රජන් පරමාණු දෙකක් නේ මෙතන N2 කියලා තියෙන්නේ. ඒතර ලොකෝට දිගට හදන්න අවශ්‍යත් නැහැ. නයිට්‍රජන් වල n ගුණ කිරීම දෙක තමයි තියෙන්නේ. එතකොට 28යි උත්තරේ. ඊට පස්සේ බැලුවොත් H2SO4 මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. සල්ෆර් පරමාණු එකක් තියෙනවා. ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකකින් මෙතන එනවා 1 ගුණ කිරීම 2. එකතු කිරීම 32 ගුණ කිරීම 1. එකතු කිරීම ඔක්සිජන් 16යි 16 ගුණ කිරීම 4. දෙක එකතු කිරීම 32 එකතු කිරීම 6 4ක් 4 24න් 4 දැම්මා 4ක් 4යි 5යි 6 64 4 5 6 98යි සල්ෆියුරික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 98ක් කියලා. ඊට පස්සේ අන්තිම එක ඇලුමිනියම් සල්ෆේට් වල අපි කලින් හෙව්වනේ. ඇලුමිනියම් සල්ෆේට් වල කීයද ආයේ උත්තරේ? ත්‍යාස කීයද ආයේ? ඇලුමිනියම් සල්ෆේට් 340 300 ගණන් නේද ආයේ 342යි නේද? 342ක් තමයි ආවේ කලින්. අර මෙන්න මේ කොටස තමයි වැදගත් එක. මේකේ තියෙන පරමාණු සංඛ්‍යාව හොයාගන්න. Al ඇලුමිනියම් 2යි. සල්ෆර් 3යි. ඔක්සිජන් 4 වරක් 3 12යි. එතන ඇලුමිනියම් වල 27යි 27 වරක් 2. එතකොට එකතු කරන්න ඕනේ සල්ෆර් 32යි 32වත් 3. එකට එකතු කරන්න ඕනේ 16 වරක් 12. 27 වරක් 2 40යි 50යි 54යි. අපිට කලින් වැරදුනද කොහේද? ඊට පස්සේ 32 වරක් 3 3 වරක් 2 6යි 3 වරක් 3 9යි. හරියද? ඊට පස්සේ 16 වරක් 12 අපි ගත්තේ 160යි 16 වරක් 10 160යි. ඊට පස්සේ 16 වරක් ඊට පස්සේ 160 32 එකතු කරුවම 192යි.
342යි 342යි එන්නේ. ඊට පස්සේ හරි දැන් මේ වගේ ප්‍රශ්න අපිට උත්තර ලියන්න පුළුවන්. පොඩ්ඩක් අර සුළු කිරීම නම් මේකේ නම් සුළු කිරීම හරියටම ඔයාලා කරන්න ඕනේ විභාගෙට. මොකද මේ ඔය ප්‍රශ්නෙන් තමයි ඉදිරියට ඒ ගැටලුවේදී ඉදිරියට දැන් මුල් පළවෙනි ප්‍රශ්නේ විදියට තමයි මේක හදන්න දෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්නේ අණු කොටස් දිගට දිගට යනවා. එතකොට මේ අගේ හැම කොටසකටම අවශ්‍ය වෙනවා. ඒක නිසා මේක වැරදුනොත් එහෙම ප්‍රශ්නේ සම්පූර්ණයෙන් වරදිනවා. ඒක නිසා හරියට මෙන්න මේ පරමාණු ගාන තීරණය කරලා ඒකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න. හරි ඊට පස්සේ අපි යමු මෙන්න මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර සෝඩියම් ක්ලෝරයිඩ් වගේ සංයෝගවල මොකද්ද වෙන්නේ කියන එක ඔය සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනකොට ඒකට වෙනම නමක් කියනවා. ඒක නිසා අපි පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් හොයලා බලමු. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ අයනික සංයෝගයක්. අපි ඉස්සරහට තියෙන පාඩමේදී කතා කරනවා අර බන්ධන කියන පාඩමේදී කතා කරනවා මොනවද මේ අයනික සංයෝග කියලා කියන්නේ. හරි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණුනේ සාමාන්‍ය ලුණු. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් NaCl අපි දන්නේ මෙහෙමයි මේක තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙන්න මේ විදිහටයි තියෙන්නේ NaCl විදිහටයි තියෙන්නේ හැබැයි මේක ගත්තොත් එහෙනම් ලුණු කැටයක් ගත්තොත් මෙන්න මේ විදිහට සෝඩියමුයි ක්ලෝරිනුයි එකට ඔහොම සම්බන්ධ වෙලා සෝඩියම් පරමාණුවට ක්ලෝරින් පරමාණුවක් මෙහෙම සම්බන්ධ වෙලා නෙවෙයි තියෙන්නේ හරිද මේ විදිහට නෙවෙයි තියෙන්නේ මේක සාමාන්‍ය ලුණු කැටයක් ගත්තොත් එහෙම සෝඩියම් පරමාණුවක් වටේ ක්ලෝරින් පරමාණු 6ක් තියෙනවා එතකොට මෙහෙම හතර වටේට හතරක් තියෙනවා එකක් මේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා අනික එක බෝඩ් එකකින් ඇතුළට ගිහිලා තියෙනවා මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්නම් හරියටම කොහොමද ඔක තියෙන්නේ කියලා ක්ලෝරින් පරමාණු මෙහෙම 6ක් තියෙනවා ඒ කියන්නේ මේක 6 පැත්තට තමයි විහිදිලා තියෙන්නේ ඒ කියන්නේ මේ හතර පැත්තට හතරක් තියෙනවා බෝඩ් එකකින් ඇතුළට එක ක්ලෝරින් පරමාණුවක් තියෙනවා බෝඩ් එකෙන් එළියට එක ක්ලෝරින් පරමාණුවක් තියෙනවා ඊට පස්සේ ක්ලෝරින් පරමාණුවක් ගත්තොත් එයා වටේට සෝඩියම් පරමාණු 6 ගන්න තියෙනවා එතකොට මේ සෝඩියම් පරමාණුවක් ගත්තොත් එයා වටේට ක්ලෝරින් පරමාණු 6ක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපි ලුණු කැටයක් ගත්තොත් එහෙම ලුණු කැටයක් අතර අරන් බැලුවොත් අපිට පේන්නේ නැහැ. ඒ වුණාට ඒකේ තියෙන්නේ ඒකේ සෝඩියම් සහ ක්ලෝරින් තමයි තියෙන්නේ. ඒ වුණාට සෝඩියම් පරමාණුවක් වටේට ක්ලෝරින් පරමාණු 6ක් තියෙනවා. ඊළඟ ක්ලෝරින් පරමාණුවක් වටේට සෝඩියම් පරමාණු ආපහු 6ක් තියෙනවා. ආයෙත් සෝඩියම් පරමාණුවක් වටේට ක්ලෝරින් පරමාණු 6ක් තියෙනවා. ඔය විදිහට මෙන්න මෙහෙම දිගින් දිගටම ලොකු ජාලයක් විදිහට තමයි මේ පරමාණු ටික හැඩ ගැසිලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ එකට අපි කියනවා දැලිසක් කියලා. අයනික දැලිසක්. මේ වගේ එකට අයනික දැලිසක් කියලා හඳුන්වනවා අපි. අයනික දැලිසක් නිසා තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් සාමාන්‍යයෙන් දිය කරන්න එහෙම ගොඩක් අමාරුයි. ගොඩාක් ලොකු උෂ්ණත්ව වලට දිය කරන්න ඕනේ. සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරන්න සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 2000ක් 1500ක් විතර ප්‍රමාණයකට රත් කරන්න ඕනේ ලුණු කැටයක් දිය කරලා හරින්න නම් වතුර දිය කරනව නෙවෙයි නිකන් දිය කරලා හරින්න ඒ වගේ ලොකු උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ මොකද මේ වගේ ශක්තිමත් දැලිසක් හදනවා යාර සෝඩියම් පරමාණුවක් වටේට ක්ලෝරින් පරමාණු 6යි ක්ලෝරින් පරමාණුවක් වටේට සෝඩියම් පරමාණු 6යි එතකොට අපි ඇත්තටම බැලුවොත් මෙයාගේ සූත්‍රය බැලුවොත් එහෙම සෝඩියම් 6කට ක්ලෝරින් 6 ඔන්න ඔහොම තමයි තියෙන්නේ සෝඩියම් පරමාණුවක් වටේට ක්ලෝරින් පරමාණු 6 ක්ලෝරින් පරමාණුවක් වටේට සෝඩියම් පරමාණු 6 ඒතර මේක තමයි ඇත්තම සූත්‍රය ඒ වුණාට අපි සාමාන්‍යයෙන් මේ වගේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ සංයෝගයක මේකේ සරලම අනුපාතය තමයි ගන්න සෝඩියම් 6යි ක්ලෝරින් 6යි ඒ වුණාට මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ගත්තාම NaCl කියලා තමයි ගන්න ඒතර ඇත්තම සූත්‍රය නෙවෙයිනේ මේක ඇත්තම සූත්‍රය නෙවෙයි ඇත්තම සූත්‍රය මෙන්න මේක හරිද අණුක සූත්‍රය කියන්නේ මෙන්න මේකට සෝඩියම් ක්ලෝරයිඩ් වල අණුක සූත්‍රය මේක අණුක සූත්‍රය නෙවෙයි අපි හදලා ගන්න මේ සරල අනුපාතයක් තමයි මේ තියෙන්නේ මේ වගේ එකට අපි කියනවා අණුක සූත්‍රය නෙවෙයි ආනුභවික සූත්‍රය ආනුභවික සූත්‍රය ආනුභවික සූත්‍රය ඉතින් ආනුභවික සූත්‍රය කියලා තමයි කියන්නේ මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අපි ගන්න මෙන්න මේ අනුපාතය. ඒ වුණාට ඇත්තටම සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් එහෙම සෝඩියම් පරමාණු 6ක් වටේට ක්ලෝරින් පරමාණු 6ක් තමයි තියෙන්නේ.
ඒතර ආනුභවික සූත්‍රය කියලා තමයි අපි ගන්න මෙන්න මේ සෝඩියම් ක්ලොරයිඩ් වල සූත්‍රයට කියන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ අනුපාතයටම සෝඩියම් ක්ලොරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. අපි සෝඩියම් ක්ලොරයිඩ් වල සෝඩියම් 6යි ක්ලෝරින් 6යි තියෙනවා කියලා හිතාගෙන නෙවෙයි සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න. අපි සාපේක්ෂ අණුක ස්කන්ධයේ සෝඩියම් ක්ලොරයිඩ් වල NaCl කියන සූත්‍රයට තමයි හදන්නේ. ඒතර Na6යි Cl 6යි ඔන්න ඔය සූත්‍රයට නෙවෙයි හදන්නේ. හරිද? ඒක නිසා අපි අණුක සූත්‍රයට නෙවෙයි ආනුභවික සූත්‍රයට තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ. ඒතර මේකේ සෝඩියම් වල 23යි කියලා එනවා. එකතු කිරීම 35.5යි. ක්ලෝරින් වල 35.5යි. ඒතර මේකේ උත්තරය එනවා අපිට 58.5යි කියලා. සෝඩියම් ක්ලොරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 58.5යි. එතකොට සෝඩියම් ක්ලොරයිඩ් වල ඇත්ත සූත්‍රය නෙවෙයිනේ මේක තියෙන්නේ. මේ තියෙන්නේ සෝඩියම් ක්ලොරයිඩ් වල ආනුභවික සූත්‍රය. එතකොට මේ වගේ සූත්‍රයකට අදාළව අපි සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වොත් එහෙම මේකට සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ නැහැ. මේකට සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ මේකට කියන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. සූත්‍ර සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. හරි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා තමයි කියන්නේ. ඒතර මේක ඇත්තටම සෝඩියම් ක්ලොරයිඩ් තියෙන්නේ සෝඩියම් 6යි ක්ලෝරින් 6යි විදියට. අපි ඒකේ සරලම අනුපාතය ගන්නවා සෝඩියම් ක්ලොරයිඩ් කියලා මෙන්න මෙහෙම NaCl කියලා. ඒතර මේක අණුක සූත්‍රය නෙමෙයි මේකට අපි කියන්නේ ආනුභවික සූත්‍රය. ගොඩාක් ආයනික සංයෝගවල අපි අණුක සූත්‍ර නෙවෙයි ගන්නේ ආනුභවික සූත්‍ර. එතන ආනුභවික සූත්‍රයට අනුව අපි සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. එතකොට ඒකට අපි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ ඒකට කියන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. ඔයාලට මෙන්න මේ වීඩියෝ එකත් බලපුවාම මේක හරියට තේරෙයි. බලන්න. ඉස්සෙල්ලා මෙන්න මේ ගණන් ටික බලන්න. මේකට උත්තරේ මොකක්ද? සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ කියලා අහනවා. සෝඩියම් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. ඊට පස්සේ කාබන් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. මේකේ නිවැරදි. ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි විභාගෙට අහන්නේ. සිහාස මේකට උත්තරේ මොකක්ද කියන්න බෑ. හතරවෙනි එක. ඔව් හතරවෙනි උත්තර. දැන් වෙලාව කීයද? 7යි කාලකද ක්ලාස් එකේදී? මේ ක්ලාස් එක හැමදාම තියෙනවා නම් මට කියන්න මේ මැසේජ් එකක් දාන්න. මොකද මේ අපි ක්ලාස් එක ටිකක් කලින් පටන් ගන්න ඕනේ. 7යි කාලට ක්ලාස් එකක් තියෙනවා. ඒක මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් හැමදාම තියෙනවා නම් ඈ. අදට මම 7යි කාලට ක්ලාස් එක ඉවර කරන්න. හරි. පන්ති නෙවෙයි හරි. මම 7යි කාලට ඉවර කරන්න. හරි. ඊට පස්සේ මම හිතුවේ ක්ලාස් එකක් කියලා. හරි. මම 7යි කාලට හරියට පන්ති ඉවර කරන්නම්. මේ වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස භාවිතා කරන්නේ මොකක්ද කියලා අහනවා. මේක කියන්න බලන්න හින්දි කියන්න බලන්න. ලේසි ප්‍රශ්නයක්. තුන. ඔව්. ඊට පස්සේ H2SO4 අණුෙහි සාපේක්ෂ අණුක ස්කන්ධයට අදාළ පිළිතුර තෝරන්න. ඒතර මේක අපි දැන් හෙව්වත් එක්කනේ. මේ කියන්න බලන්න කවිස්කි කියන්න බලන්න.
98යි. 98යි. ඔව් නේ. අණුක සූත්‍රයේ මෙන්න මේක යූරියා වල අණුක සූත්‍රය ඔය තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොපමණද කියලා අහනවා සිසාර කියන්න බලන්න මේක න හදලා ගන්න වෙනවා පට්ටිය හදන්න බෑ 4 ඔව් 4 60 හරි එතකොට සෝඩියම් දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වැනි අයනික සංයෝග පවතින්නේ අණු වශයෙන් නෙවෙයි අයනික දැලිස් වශයෙන් තමයි පවතින්නේ. එතකොට ඒවට අපි කියන්නේ දැලිස් කියලා කියන්න හේතුව ඒ පරමාණු එකින් එකට දිගින් දිගට බැඳිලා නිකන් ජාලයක් වගේ හැදිලා තියෙනවා. ජාලයක් වගේ. ඔයාලට අර මේ දැන් මෙතන අයනික දැලිසක් නෙමෙයි මේකට අපි කියන්නේ අයනික දැලිසක් කියලා. අයනික දැලිසක්. ඒ කියන්නේ අයනික සංයෝග ගොඩක් පවතින්නේ ඔය වගේ අයනික දැලිස් විදිහට තමයි. එතකොට මේක අයනික දැලිසක්. අපි කලින් කතා කරා ඔයාලට මතක නම් අර කාබන් වල බහුරූපී ආකාර කියලා කතා කරනකොට අර පදාර්ථයේ බිව්වේ පරමාණුක දැලිස් කියලා જાතියක්. පරමාණුක දැලිස්. පරමාණුක දැලිසක් තමයි ඒක අපි කතා කරපු අර දියමන්ති සහ මිනිරන් කියන්නේ. අපි අර බන්ධන පාඩමේදීත් ඔක කතා කරනවා. ඒ පරමාණුක දැලිස්. ඒවට අපි කියන්නේ පරමාණුක දැලිස් අයනික සංයෝග නෙවෙයි නේවා. ඒවා පරමාණුක දැලිස්. එතකොට මේ වගේවට මේ අයනික සංයෝග වලට අපි කියනවා මේවා අයනික දැලිස් කියලා. මේවා තේරෙන්නේ නැත්නම් වැඩි හිතන්න එපා. ඊළඟ පාඩමේදී අපි මේවම තමයි කතා කරන්නේ. හරි? දැන් මේකේ සෝඩියම් ක්ලොරයිඩ් වල ව්‍යුහය තමයි ඔය තියෙන්නේ. මේ තැඹිලි පාටින් දක්වලා තියෙන්නේ ක්ලෝරින් අයන. ඊට පස්සේ මේකේ දක්වලා තියෙන්නේ මේ අලු පාටින් දක්වලා තියෙන්නේ සෝඩියම් අයන. අලු පාටින් දක්වලා තියෙන සෝඩියම් අයන. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඒක බැලුවොත් එහෙම සෝඩියම් පරමාණුවක් වටේට ওই විදිහට ත්‍රිමාණව ක්ලෝරින් පරමාණු 6ක් පිහිටනවා. ඊට පස්සේ ක්ලෝරින් පරමාණුවක් ගත්තාම ওই වගේ ත්‍රිමාණව සෝඩියම් පරමාණු 6ක් පිහිටනවා. ක්ලෝරින් පරමාණුවක් වටේට සෝඩියම් පරමාණුත් 6 ගානේ තියෙනවා. මේවල ඇත්තට වැඩක් නැහැ. මේක මට අවශ්‍ය වුණේ මේ සෝඩියම් ක්ලොරයිඩ් වල ව්‍යුහය ගැන පොඩ්ඩක් ඔයාලට මේකෙන් පැහැදිලි කරන්න. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි ඔයාලගේ ඔය හිස්තැනේ ලියන්න ඕනේ. සෝඩියම් ක්ලොරයිඩ් වැනි අයනික සංයෝග පවතිනුයේ අණු වශයෙන් නොව අයනික දැලිස් වශයෙනි. අයනික දැලිසේ සෝඩියම් ධන හා ක්ලෝරින් ඍණ අතර පවතින සරලම අනුපාතය සලකා එහි සූත්‍රය ලියනු ලැබේ. ඒ හඳුන්වනු ලබන්නේ ආනුභවික සූත්‍රයේ යනුවෙන්. ඔයාලට මම කියලා දීපු ටික තමයි මෙතන තියෙන්නේ. අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ ආනුභවික සූත්‍රයට අදාළ ස්කන්ධයයි. එය සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හේවත් සූත්‍ර ස්කන්ධය ලෙස හඳුන්වයි. ඔන්න ඔය ටික ඔය හිස්තැනේ ලියන්න.
මේ හැම ඉරිදම ක්ලාස් 7යි කාලේ නවත්තන්න ඕන නම් මට කියන්න මේ මැසේජ් එකක් දාන්න මේ මොකද මේ ක්ලාස් එක ටිකක් කලින් පටන් ගන්න ඕනේ එහෙම වුණොත් මොකද පැය දෙක නෙමෙයි පැය දෙකමාරක් විතර පන්තිය කෙරෙන්න ඕනේ ඒක නිසා හරි ටිකක් මේ කලින් එහෙම වුණොත් පටන් ගන්න වෙනවා අපිට 4:45ටද හරි අපිට තව විනාඩි 5ක් තියෙනවා මේකට ටක් ගාලා මම ඔයාලට කියලා දෙන්නම් මේ ඇවගාඩ්‍රෝ නියතය එහෙම නැත්නම් ඇවගාඩ්‍රෝ අංකය කියන එක පොඩ්ඩක් මම ඔයාලට කියලා දෙන්නම් ඇවගාඩ්‍රෝ නියතය. එතන මේ ඇවගාඩ්‍රෝ නියතය කියලා එකක් හොයාගත්තම විද්‍යාඥයෙක් මේ ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා. එයාට ගරු කිරීමක් විදිහට තමයි මේක ඇවගාඩ්‍රෝ නියතය කියලා අපි හඳුන්වන්නේ. ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ කියන එක හරිම අමුතු මුහුණක් තියෙන හරිම අමුතු විද්‍යාඥයෙක්. මම හිතන්නේ විද්‍යාඥයත් අමුතු ඇති. මොකද මේ වගේ සොයා ගැනීම කරන්න පුළුවන් වෙන්නේ එහෙම අමුතුම මිනිස්සුන්ට තමයි. ඒව කියන්න හේතුව තමයි මෙයා ප්‍රකාශ කරලා තියෙන නියතයක්. මෙයා ප්‍රකාශ කරලා තියෙන අංකයක්. ඒ අංකය තමයි 6.0.2 ගුණ කිරීම 1023 වෙනි බලය. එතන මේක ඍණ නෙවෙයි මේක 1023 වෙනි බලය. එතන 6.0.2 ගුණ කිරීම 1023 වෙනි බලය තමයි මෙයා ප්‍රකාශ කරපු නියතය. මේකට ඇවගාඩ්‍රෝ අංකය කියලා හඳුන්වනවා. එතන මෙයා මේක ඉදිරිපත් කරේ හේතුවක් ඇතුව. මෙයා මේක ඉදිරිපත් කරේ හේතුවක් ඇතුව. ඒ කියන්නේ අපි යම්කිසි මූලද්‍රව්‍ය මම උදාහරණ විදිහට මූලද්‍රව්‍ය ටිකක් ගන්නම් කාබන් ඊට පස්සේ හයිඩ්‍රජන් ඊට පස්සේ සල්ෆර් ඊට පස්සේ තව එකක් ගන්නම් සෝඩියම් මෙන්න මෙයාලගේ මම සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික ඉස්සරහින් ලිව්වොත් එහෙම කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි සල්ෆර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 32යි සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි හරි එතකොට මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මෙන්න මේ විදිහට තියෙනවා මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් මෙයාගෙන් ග්‍රෑම් 12ක් ගන්නවා මෙයාගෙන් ග්‍රෑම් 1ක් ගන්නවා මෙයාගෙන් ග්‍රෑම් 32ක් මෙයාගෙන් ග්‍රෑම් 23ක් මෙන්න මේ විදිහට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ග්‍රෑම් වලින් ගත්තොත් මේ වගේ තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක් කියලා ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා කිව්වා. ඒ කියන්නේ කාබන් ග්‍රෑම් 12ක තියෙන කාබන් පරමාණු ගානයි හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක තියෙන හයිඩ්‍රජන් පරමාණු ගානයි සල්ෆර් ග්‍රෑම් 32ක තියෙන සල්ෆර් පරමාණු ගානයි සෝඩියම් ග්‍රෑම් 23ක තියෙන සෝඩියම් පරමාණු ගානයි එකම අගයක් කියලා කිව්වා.
ඒ අගය සමාන වෙනවා කිව්වා මෙන්න මේකට. ඒ කියන්නේ කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් ඒකේ කාබන් පරමාණු මේ ගණක් තියෙනවා. කියන 6.022 වැඩි කිරීම 10 23 වෙනි බලය. ඊට පස්සේ හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් ගත්තොත් ඒකේ පරමාණු මේ ගාන තියෙනවා. ඊට සල්ෆර් ග්‍රෑම් 32ක් ගත්තොත් ඒකේ පරමාණු මෙන්න මේ ගාන තියෙනවා. සෝඩියම් ග්‍රෑම් 23ක් ගත්තොත් ඒකේ පරමාණු මෙන්න මේ ගාන තියෙනවා. කියන්නේ ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා ඉදිරිපත් කරේ නිකම්ම අංකයක් ළමයි. ඒ කියන්නේ අර අපි දුසිම කියන්නේ 12ක නේද? ඇවගාඩ්‍රෝ නියතය කියන ඒ පුද්ගලයා මේ අංකය ඉදිරිපත් කරේ මේක අංකයක්. ඒතර මේක සමාන වෙනවා කියලා කිව්වා එයා. කාබන් ගත්තොත් කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එහෙනම් ග්‍රෑම් 12ක් ගත්තොත් කාබන් වලින් කාබන් පරමාණු මෙන්න මේ ගණක් තියෙනවා. ඒතර හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් ගත්තොත් මේ ගාණක් පරමාණු තියෙනවා. එතකොට ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තාම ඒකේ අඩංගු වෙන පරමාණු සංඛ්‍යාව නියතය. ඒකට කියනවා ඇවගාඩ්‍රෝ නියතය කියලා. ඇවගාඩ්‍රෝ නියතයේ අගය 6.022 ගුණ කිරීම 10 23 වෙනි බලය. හරි එතකොට මේකේ කියලා තියෙන නිකම්ම මේ කියලා තියෙන අංකයක්. එතකොට මේක කොහොමද දන්නේ ගණන් කරගන්නේ නේ? එතකොට මේ එක එක්කෙනාගේ කාබන් ග්‍රෑම් 12ක් අරගෙන පරමාණු ගණන් කරන්න ඕනේ ගණන් කරන්න. නේ? එතකොට හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් අරගෙන හයිඩ්‍රජන් පරමාණු ගණන් කරන්න. එතකොට මේ විදිහට ගණන් කරලා දන්නේ නැහැ ගත්තේ එහෙම ගණන් කරලා ගන්න බෑ මේක. ඒක ගණන් කරන්න බෑ. ඒ වුණාට මෙයා මං හිතන්නේ මේක උපකල්පනයක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් ඒකේ පරමාණු 6.022 ගුණ කිරීම 10 23 වෙනි බලය තියෙනවා. ඒතර මේක ටිකක් වෙලා කියලා දෙන්න ඕනේ දෙයක්. ඒ වුණාට මම එකපාර මේ කියලා දුන්නේ. ඊට පස්සේ තව විදිහක් තියෙනවා මේකේ කියන්න ඕනෑම සංයෝගයකින් කියන්නේ ජලය ගමු අපි H2O. ඒතර ජලය කියන එක්කෙනාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ගමු. මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. එතකොට මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධ කියන ඒවත් ග්‍රෑම් වලින් ගත්තාම මෙයාලගේ අඩංගු වෙන අණු සංඛ්‍යාවත් මෙන්න මේක කියලා මෙයා කිව්වා. එතන මේක නිකම්ම අංකයක්. ඇවගාඩ්‍රෝ අංකය කියන්නේ නිකම්ම අංකයක්. ඔය දුසිම කියන්නේ දුසිමට 12ක් තියෙනවා නේද? ඇවගාඩ්‍රෝ අංකයට තියෙනවා 6.022 ගුණ කිරීම 10 23 වෙනි බලය. එතකොට මෙයා මේක කිව්වේ මේ අංකය ප්‍රකාශ කරේ ඕනෑම පරමාණුවක ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම එහෙම නැත්නම් ඕනෑම සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම ඒකේ අඩංගු වෙන මේ පරමාණු හෝ අණු සංඛ්‍යාව තමයි මෙන්න මේ අවගාඩ්‍රෝ අංකය කියලා මෙයා ප්‍රකාශයටපත් කරේ. හරි එතකොට මේකේ අපිට මෙන්න මෙහෙම ගත්ත හැකි. හරි මම ඔයාලට මේකෙන් පෙන්නන්නම්. අවගාඩ්‍රෝ නියතය. ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම මූලද්‍රව්‍ය මොකක් වුණත් එකම පරමාණු සංඛ්‍යාවක් තියෙන කියලා කිව්වා. මෙම සංඛ්‍යාව 6.022 ගුණ කිරීම 10 23 වෙනි බලය. හරි ඔයාලා මෙන්න මේක ඉස්සෙල්ලා ඇවගාඩ්‍රෝ අංකය කියන එකේ ඇවගාඩ්‍රෝ නියතය කියන එකේ ලියා ගන්න. ඇවගාඩ්‍රෝ නියතය කියන එකේ ඔන්න ඔය ටික ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ අපි පන්ති නවත්තමු අදට. මම ඔයාලට ගෙදර වැඩ ටික දාන්නම්. මේක ලියා ගන්නකො මට චූට්ටක් තව කියලා දෙන්න තියෙනවා. 7:16 නේ. මට විනාඩියක් තව දෙන්න. ඕක ඉක්මනට ලියා ගන්න. ලියාගෙන පොඩ්ඩක් මට කියලා දෙන්න විනාඩි 5ක් විනාඩියක් විතර දෙන්න. හරි.
6.02 ගුණ කිරීම 10 23 වෙනි බලය කියලා කියන්නේ පොඩි සංඛ්‍යාවක් නෙවෙයි විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ බිංදු 23ක් තියෙන සංඛ්‍යාවක් නේ. ඒතර දශම ස්ථානයේ 23 වතාවක් ඉදිරියට පනින්න ඕනේ. එතකොට ඕකට කියන්න අංක මං හිතන්නේ නෑ ඔය අංකෙට කියන මේ කියන්නේ මිලියන් ට්‍රිලියන් ඊට පස්සේ සෙන්ට්‍රිලියන් ඔහොම කියලා එනවනේ මම දන්නේ හරියටම 10 23ට අංකයක් තියනවාද කියලා එහෙම. එතකොට මේකේ කොහොම හරි විශාල සංඛ්‍යාවක් ලොකු සංඛ්‍යාවක් ඕක. එතකොට කාබන් කියන මූලද්‍රව්‍යයෙන් ග්‍රෑම් 12ක් ගත්තොත් පරමාණු ඔය ගාණක් තියෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් කියන එක්කෙනාගෙන් ග්‍රෑම් 1ක් ගත්තොත් පරමාණු ඔය ගාණක් තියෙනවා. ඊට පස්සේ සල්ෆර් කියන එක්කෙනාගෙන් ග්‍රෑම් 32ක් ගත්තොත් ඔය පරමාණු ගාණ තියෙනවා. හරිනේ. ලියලා ඉවර නැත්තම් කියන්න මට. එතකොට මේ ඔයාලගේ පොතේ දක්වලා තියෙන එක මේ ඕනෑම මූලද්‍රව්‍යයක බලන්න කාබන් ග්‍රෑම් 12ක්, හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක්, ක්ලෝරින් ග්‍රෑම් 35.5ක්, ඊට පස්සේ සිල්වර් ග්‍රෑම් 108ක්, Ag කියන්නේ සිල්වර්, ඊට පස්සේ මැග්නීසියම් ග්‍රෑම් 24ක්. ඔය කොහොම ගත්තත් මේ යාලගේ පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ ග්‍රෑම් වලින් අරන් තියෙන්නේ. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ ග්‍රෑම් වලින් අරන් තියෙන්නේ ඔය. එතකොට සිල්වර් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 108යි. ඒක ග්‍රෑම් වලින් ගත්තාම ග්‍රෑම් 108ක් ගත්තාම පරමාණු 6.022 ගුණ කිරීම 10 23 වෙනි බලය එනවා. කියන්නේ අපිට ළමයි ඕක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම අපිට සිල්වර් වලින් ග්‍රෑම් 108ක් කිරා ගන්නත් බෑනේ. මොකද ග්‍රෑම් එකක් එහෙ වුණොත් එහෙනම් පරමාණු ට්‍රිලියන ගණනක් වෙනස් වෙනවා. නේ? ඒතර මේක සම්පූර්ණ මෙයාගේ වෙනස් වෙනවා. ඒක නිසා ග්‍රෑම් 108ක් හරියටම කිරා ගන්න අපිට තරහදි නෑ එහෙම. මේක නිකන් උපකල්පනයක් විතරයි මං හිතන්නේ. මේක මේ හරියටම කවුරුත් ටෙස්ට් කරලා බලලා නැහැ. මේකේ මේ හැබැයි මේක දාලා ගණන් හදනකොට මේක ඇත්ත වෙන්න ඇති මං හිතන්නේ. මොකද මේක දාලා ගණන් හදන හැම වෙලාවකම